Good day to you all. Welcome to Jatika Pasala English program. ඉතින් පුතේ දුවේ අපි කලින් වැඩසටහනේ දෙවනි පේපර් එක සාකච්ඡා කරා. ඉතින් ඒකේ තව කොටසක් ඉතුරු වෙලා තිබුණා වාසුකී මිස්ට සාකච්ඡා කරන්න. ඉතින් අදත් අපිත් එක්ක මේ පේපර් එක සාකච්ඡා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා තනුජා මිස්, in service advisor, Sonal Education Colombo, and Vasuki miss and Sajit sir. සජිත් සර් කියන අපි පළවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කළා. අද වාසුකී මිස් දෙවෙනි පේපර් එකේ වැදගත්ම කොටස සාකච්ඡා කරන්න සූදානම් වෙලා ඉන්නේ. දැන් ඊට කලින් මොකක් හරි කියන්න දෙයක් තියෙනවද මේ පේපර් එකේ මේ ප්‍රශ්න තුන ගැන? ඇයි අපි වැදගත් දෙයක් හැටියට සලකන්න ඕනේ? ඇත්තටම ටෙරන්ස් වැදගත්ම දේ මේක තමයි. වැඩිපුර ලකුණු ප්‍රමාණයක් දුවේ පුතේ. ඔයගොල්ලන් ගන්න 6 මාක්ස් මෙතන අපි දීලා තියෙනවා. Writing parts දෙකක් තියෙනවා, and also you have a somewhat lengthy paragraph, ටිකක් දිග ඡේදයක් තියෙනවා, answers හොයන්න, උත්තර ලියන්න, true false mark කරන්න, techniques කීපයක් එක්ක. ඒක තමයි දරුවනේ විශේෂත්වය. අපි කලින් මේ පේපර් එකේ ඔයගොල්ලන් 9 10 11 12 13 සාකච්ඡා කරා වගේ ඊටත් වැඩි අවධානයකින්. හැබැයි තව දෙයක් තියෙනවා ටෙරන්ස්, මේ විශේෂයෙන් 14 වෙනි ප්‍රශ්නේ අපිට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. තෝරගන්න පුළුවන් දුවේ පුතේ. You have given a letter, it would be formal or informal. ඒක රාජකාරී ලිපියක් හෝ පෞද්ගලික ලිපියක් වෙන්න පුළුවන්. ඔබට එය තෝරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් or else you have given a graph. ප්‍රස්තාරයක් දීලා තියෙනවා. ඒක තෝරගන්නත් පුළුවන්. එතකොට මේවා ප්‍රැක්ටිස් කරලා ගියොත්, if you have practiced hard all these types of questions, dear children, you can achieve marks. Okay, so we are moving to model paper 2 part 2. අපි part 2 එකත් කොටස් දෙකකට කැඩුවා. ඒකින්ද අපි යනවා මේකේ පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ වුණාට ඒක 14 වෙනි ප්‍රශ්නේ. 14 වෙනි ප්‍රශ්නේ. Right. Okay, you can start. Okay. Imagine that you have seen some interesting books that you have been searching for in a website of a bookshop. You need to order those books. Write a letter to the manager of the bookshop requesting the details about the books, prices, discount, delivery charges, etc. Include the names of the books and authors of the books you wish to purchase. Use about 100 words. So what kind of question, yes. Terence sir? You have seen some interesting books that you have been searching. මම ආස කරන පොත් ටිකක් දකින්න හම්බෙලා තියෙන වෙබ්සයිට් එකකින් you need to order those books. දැන් මේක මම හිතන්නේ බොහොම මේ අපි කියන contemporary question එකක්. දැන් අපි online order කරන එක online ගනුදෙනු යන කාලේ. ඉතින් මේ වගේ දෙයක් එන්න තියෙන chance එක වැඩි. අනිවාර්යයෙන්ම. අනිත් කාරණේ තමයි ටෙරන්ස් දැන් මේකේ දීලා තියෙනවා අපිට ගයිඩ්ලයින් මොනවද ලියන්න ඕනේ, what you have to write is given within the question. ඒ කියන්නේ content එක නේද? content එක මොනවද ලියන්නේ දීලා තියෙනවා. මොනවද ටෙරන්ස් එක online කරන්න පුළුවන් නේද? පුළුවන්. Yeah, that's good. Prices, Details about the books, prices, right. requesting the details. Request එකක් කරන්නේ අපි අපි. පටන් ගමු requesting the details about the books, prices, prices, discount, delivery charges, etc. What do you mean by Include the etc? names. මොනවද මේ etc කියන්නේ? ඔයිට අමතරව තවත් දේවල් ආදිය. ආදිය. අපි එතන 1 2 3 4 කියලාම දාමුද sir? Okay. Requesting the details of the books number 1. Requesting the details of the books. Yeah, okay. Prices number 1. Discount 2. Delivery charges 3. Names of the books Yes, 4. the names of Names the of the books books. and authors of the books. Yeah. ඒක නම් දැන් දාන්න බෑ. හරි හරි හරි. කොහොම හරි තොරතුරු කීපයක් තියෙනවා, පහක් තියෙනවා. ඔය පහම හරියට ලිව්වොත් හ්ම්. ලකුණු 3ක් හම්බ වෙනවා. ඒ කියන්නේ Content content වලට වලට. එතනම ලකුණු ටික හම්බ වෙලා. ඔව්. ඒ ටික සේරම include කරොත්. Okay. Right. We'll go to the next slide then. Okay. එතකොට සජිත් සර් අපිට formal letter එකක් ලියන රටාවක් තියෙනවා. There is an accepted format in writing a formal letter. මොනවද කියලා අපි චුට්ටක් දරුවන්ට මතක් කරමුද?
ඔව් ඇත්තටම දැන් මෙතනදී අපිට මොඩල් එක දීලා තියෙනවා පටන් අරගෙන තියෙනවා අපිට මෙතන වැදගත්ම වෙන්නේ ඇඩ්‍රස් දෙකක් සඳහන් කරලා තියෙනවා දුවල පුතාලට බලන්න පුළුවන්. So this is the address 1 address 1 and this is address 2. yes So what is Sender's this? address. senders address එක තියෙනවා. Sender. ඒ කියන්නේ යවන්න. ඔව්. හරි. I have beautiful handwriting. Okay, second one. Receiver's address. Receiver. අපි AR A කියලා දාමු. මේක ලියන්න Receiver's ගියොත් ටිකක් address. වෙලාව යනවා. Okay. Receiver's address RA and sender. අපි ඔය ඇඩ්‍රස් දෙකට මේ තව නම් දෙකකුත් තියෙනවා සර් ඒකත් පොඩ්ඩක් මෙතනදී සඳහන් කරගෙන එක වටිනවා කියලා මට හිතුණා. දැන් ඔය senders address එක අපි කියනවා සර් return address කියලා. මොකද ඔය senders address එකට තමයි අපි මොන හරි නැවත පිළිතුරක් එහෙම එවනවා නම් ඒක return address එක වෙනවා. එහෙම දාලා තිබුණොත් ඒක ගැන කලබල වෙන්න කලබල එපා. වෙන්න ඕනේ නැහැ. return කියන return වචනේ. address එක. ඊළඟට අනිත් address එකට අපි කියනවා inside address කියලා. inside inside address. spelling INSIDE. SIDE. right okay. ඉතින් ඒ වචන දෙකත් මම හිතනවා මේ දුවල පුතාලා දැනගෙන ඉන්න එක වටිනවා කියලා. and the order මේකේ තියෙන ෆෝමැට් එක ගැන මොකද කියන්න පුළුවන්? තනුජ මිස්ලාගේ කාලේ නම් ලිව්වේ මෙන්න මේක මෙතන මං හිතන්නේ. අපේ කාලේ නම් එහෙම ලියන්නේ නැහැ තනුජ මිස්. ඒ කියන්නේ මේ alignment එකෙත් පොඩි alignment එකේ. තියෙනවා මේ අතරම දැන් ඔක්කොම මේ කියන්නේ left alignment ම තමයි මේ අපි මේ address දෙකම ලියන්නේ. කලින් ඕක මාරුණාස ඒ වගේම කලින් ඔය date එකත් ගොඩක් වෙලාවට මේ දකුණු පැත්තේ ලිව්වා. දැන් ඒ ඔක්කොම ටික අපි ලෙහෙසි වෙලා තියෙනවා. එතකොට තනුජ මිස් තනුජල මිස්ලාගේ කාලේ විදිහට ලිව්වොත් වැරදිද? නෑ එහෙම වැරදි වෙන්නේ නැහැ. ඔව්. ලියන්න පුළුවන් left and right ලියන්න පුළුවන් ලකුණු අඩු කිරීමක් වෙන්නේ නැහැ. හරි ඕකේ. මොකද සමහර දරුවෝ ඉන්නවා මේ ඉගෙන ගන්න විදිහ තොරතුරු ලැබෙන විදිහ අනුව ඔය දෙකටම ලියන වෙලාවල් තියෙනවා. ඕකේ. ඒතර ඔය දෙක අතර date එක is very important. Here the date. Yes. Right okay. And there is a small gap. Yeah, sender's You can- address, ඔව්. date and the receiver's address. ඒ කියන්නේ දැන් මේ ඇඩ්‍රස් දෙක එකට ලියන්න බෑ. date එක ඕනේ නැහැ අනිවාර්යයෙන්ම. ඔව්. සහ මෙතන තියෙන ඉඩ ඒ කියන්නේ අනිවාර්යෙන් format තියන්න කියලා ඕනේ නේ. කියද්දි ඒකත් ඇතුළු වෙනවා. මොකද අපි මේක පුතාලා තමයි කරන්නේ බොහෝ දුරට මේක දිගට ඔක්කොම ලියාගෙන යනවා. අතන ස්පේස් එක නැහැ. ස්පේස් එකක් තිබිය යුතුමයි. ඔව්. Okay. Dear sir, so that is called the salutation, ආමන්ත්‍රණය. And there is a title. There should be and it's a must. Title එකක් රාජකාරී ලිපියක තිබිය යුතුයි. What is the title? Requesting to have some details of books to place an order. අපි ඔය ගත්තේ ඔක්කොම ප්‍රශ්නය ඇතුලෙන්. දුවේ පුතේ ප්‍රශ්නය ඇතුලෙන් අරගෙන අපි ලියනකොට අපිට එන්න වෙන්න තියෙන වැරදි mistakes ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපි බොහොම safe side ඉන්න පුළුවන් question එකෙන් අරගත්තාම. මේකට මගේ ළඟ solution එකක් තියෙනවා. මේ වගේ දිග title එකක් ලියන්න නැතුව regarding කියලා දාලා regarding requesting some books කියලා කෙටි ලියුවොත් වාසුකි මිස් ලකුණු දෙනවද මට? අනිවාර්යෙන් දෙනවා. Okay. කිසිම ගැටලුවක් නැහැ. Okay. I have seen your advertisement about a book sale on your website. I wish to purchase some books from your bookshop. For that, I need to know some details regarding the books to place an order. These are the books I prefer to purchase. Okay. දැන් මේකේ අහලා නැහැනේ. Dear sir, how are you? And how are you doing? I am fine. දැන් ඇයි මේ වාසුකි මිස් එහෙම දාලා නැත්තේ? සර් මේක අපි ෆෝමල් ලෙටර් එකක් නේ රාජකාරී මට්ටමින් ඔෆිෂියල් මට්ටමින් ලියන ලියුමක්. බොහොම දන්න කෙනෙකුට ෆැමිලියර් පර්සන් කෙනෙකුට නෙවෙයි දුවේ පුතේ අපි මේ ඇඩ්‍රස් කරන්නේ. සහ මම නෝට් කරා මේ ලැන්ග්වේජ් එකේ I have seen you present perfect tense වලින් ලියලා තියෙනවා. දැන් මේක simple present tense වලින් ලිව්වොත් දැන් අපි ඔය පත්තරේ හෝ කුහේ හරි වෙබ්සයිට් එක හෝ දැකපු දෙයක් නේ සර්. එතකොට මං ඒ මත පදනම් වෙලා තමයි මේ ලියුම ලියන්නේ. මේක ලිව්වොත් I saw your advertisement කියලා තනුජ මිස් ගැටලුවක් නෑ නේද තනුජ මිස්?
ග්‍රැමටිකලි හරිනේ Okay, correct. මොකද ප්‍රසන්ට් පර්ෆෙක්ට් කියපු ගමන්ම මේ පර්ෆෙක්ට් කෑලි have seen ඒ කියන්නේ අපි අපේ දූල පුතාලට මේ verb එක දෙවනි ෆෝම් එක පොඩ්ඩක් මැනේජ් කරගන්න ලේසි. eat නම් ate okay. write නම් wrote okay. හැබැයි written format එකට යනකොට eaten format එකට යනකොට පුංචි stuck වීමක් තියෙනවා හිරවීමක් තියෙනවා. හරි මේ grammar එක ටිකක් අමාරුයි කියලා. ඇත්තම එහෙම එකක් නැහැ. නමුත් එහෙම හිතාගෙන ඉන්නවා. past participle එක. past participle එක තුන්වෙනි වර නැගීම. එතකොට ඒ වගේ ඔප්ෂන් එකකදී ඔයගොල්ලෝ past tense වලින් ලිව්වට ගැටලුවක් නැහැ. හැබැයි මේක this is an advanced form. මේක හරි ලස්සනයි. මේක තමයි accepted form එක. මේ විදිහට ඔයගොල්ලෝ ලියන්න පුළුවන් වුණොත් කවදා හරි ඔයගොල්ලන්ට රැකියාවකට ගියාමත් මේ ෆෝම් එක මේ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. Okay. Right. Okay, we'll So go to the these next are one. the books. දරුවනේ mention කරලා තියෙනවා question එක ඇතුළේ. You have to mention the books, names of the books and the author. So definitely you have to තරුණා madam කිව්වා වගේ අනිවාර්යෙන් include කළ යුතු content එක ඇතුළත් කළ යුතුමයි. So I have given 3 books here: Othello, William Shakespeare, Anna Karenina, Leo Tolstoy, Famous 5, Enid Blyton. Right. කොහොම ගියත් වාසුක මිසුයි තනුජා මිසුයි ලිටරචර් වලට තමයි අන්තිමට එන්නේ. හරි. Can you please send me the prices of the books and delivery charges to Matale? අර තොරතුරු ටික ප්‍රශ්න කරලා අහනවා නේද? I saw you have mentioned I present perfect tense පාවිච්චි කරලා තියෙනවා in the advertisement that will be given a seasonal discount for the books purchased before December 31st. Will it applicable for the above books too? ටිකක් එතන විතර මම ඇඩ්වාන්ස් කියලා හිතනවා. එහෙම ඇඩ් කරේ සර් වචන 100ක්. 100ක සීමාවට අපි යන්න ඕනේ. ඔතනින් ඉවර කරගත්තාම ඔය ඒ රූල් එක අපි වයලේට් කරලා. නිසා දරුවනේ ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ ප්‍රශ්නකදී ඔය වාක්‍යයක් චුට්ටක් අමාරුම නම් තනියෙන් ලියන්න. You can by heart it. You can study it and by heart it and just write down. No problem. මේක formal type එකේ letter එකක් නේද ඔය පුතේ ලියන්නේ අපි. සහ මේක මේ විදිහට කිව්වොත් මට ලකුණු දෙනවද කියලා කියන්න. දැන් අපි කියනවා මේකත් ප්‍රශ්නයක් විදිහට අහනවා. Do you have discounts? Can. Right? දැන් මේ ලොකු වාක්‍යයක් කියන්නේ તો do you have discounts? I saw you have mentioned in the address that will be given a season. Is there a seasonal discount? සරලව. Is there a seasonal discount? ගොඩක් හොඳයි. දැන් අපිට හිතනවා නම් දරුවනේ මේ complex sentences ගිහිල්ලා මට මං වරද්ද ගනී වගේ නම් stick to simple sentences. You can score marks very easily. There's no hard and fast rule that you have to use complex structures. Use simple structures and you can get the same marks. හැබැයි මේක වැදගත් වෙන්නේ තනුජා මිස් මේ වගේ මේ තොරතුරු ටික දීලා මේකෙන් ප්‍රශ්න අහද්දී මේ වචන ටික දැනගෙන ඉන්න එක වටිනවා. ඒකයි සහ ඉදිරියට levels ගියාම එතකොට යාලා when you enter the world of work all these are very important. Yes. ඒ නිසා දැන් ඉගෙන ගන්න එක හොඳයි. Okay. Shall you go to the next slide? Please send me the details to my address mentioned above. I'm looking forward to hearing from you soon. Thank you. Yours faithfully, so you can have your signature, and also below that you have to mention the name as mentioned in the above address. තනුජා මිස් මේක ඉතින් මෙයා ළමෙක්නේ. ඉතින් yours lovingly, friendly. සාමාන්‍ය නීතිය නම් දරුවනේ when you start the letter saying dear sir you have to end yours faithfully. If you say dear Mr. Pereira then yours sincerely. So this is the rule. You can't say uncle. Okay. Also now Terence දැන් සාමාන්‍යයෙන් අපි කියනවා දැන් ඕක grammatically correct වෙන්න පුළුවන් සමහර දේවල්. නමුත් අර අපි කියන්නේ මිනිස්සු එක ආශ්‍රය කරද්දී අපි යොදන්න ඕන සෝෂියොලොජිකල් ඒව චුට්ටක් මේ පොඩ්ඩ එකක් මතක් කරන්නම් මම. දැන් අපි කියනවා දැන් අපිට කියන්න බෑ send as soon as possible වගේ එකක්. ඉක්මනට මෙවන්න. ඉක්මනට එවන්න. එහෙම කියද්දී අර ලස්සන මදීනේ නේද? පොඩ්ඩක් අර polite utterance එකක් පාවිච්චි කරලා එතකොට අර ඒ වගේ දේවල් පොඩ්ඩක් හිතට ගන්නට ඕනේ. අනුබාන වාසුගේ මිස් හරි ලස්සනට යූස් කරලා තිනවා. I am looking forward to hearing from you soon. දැන් ඔක කිව්වා නම්
reply me as soon as possible කියලා නිකන් එක ලස්සන මදි. ඒ කියන්නේ අපිට ඒක භාෂාව නුහුරු වුණාට ඒක හුරු කෙනාට හරිම ඒක rude impolite. Impolite. Very good. Yeah. Right. Okay. So we are going to the 14th question next. Graphs. මේකෙත් වාසුකමිස් අපේ දුවල පුතාලට ඔප්ෂන් එකක් තියෙනවා නේද? ඒ කියන්නේ letter එක තෝරගන්නවද graph. Personally වාසුකමිස් approve කරන්නේ නැත්නම් recommend කරන්නේ මොකක්ද? කියන්න බෑනේ. ඒක individual වාසුකමිස් ordinary level වලට කොහොමද කරේ? මම ලියනවා නම් මම තෝරගන්නේ ටෙරන්ස් ග්‍රාෆ් එක. graph එක. සජිත් සර් මමත් පැහැදිලිවම graph එක තෝරගන්නවා සර්. මොකද මේ letter එකේ පොඩ්ඩක් scope එක වැඩි. එන්නේ අපිට මොන වගේ area එකකට ලියන්න වෙයිද කියන එක කියන්නත් අමාරුයි. අනික මේ වාසුකී මිස් මුලින් කතා කරා මේ දැන් letter එකක් වුණාම මේක formal ද informal වෙයිද කියන එක ගැනත් අපි වෙනම හිතන්න ඕනේ. it's like an essay. අර we can scope එක වැඩි. පුළුල් විදිහට බලාපොරොත්තු වෙනවා. ඔව්. ප්‍රැක්ටිස් කරන්න තියෙන සීමාවත් වැඩි. වැඩි. එන මොන ඒරියා එකකින් ඒද කියලා කියන්නත් බෑ. දැන් අපි අපේ දරුවන්ට තව ටිකක් සරලව මේක තේරුම් කරොත් එහෙම මේ දැන් අපි හිතමු O level A level වගේ එක්සෑම් එකක් කවුරු හරි අපේ කසින් කෙනෙක් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වගේ පාස් වුණාම අපි සමහර ලාවට ඒගොල්ලන්ට කන්ග්‍රැචුලේට් කරලා වගේ ලියුම් එහෙම සමහර ලාවට අවස්ථා ඇවිල්ලා තියෙනවා. දැන් ඒ වගේ ලෙටර් එකක් ප්‍රැක්ටිස් කරලා සර් අපිට ඒකෙන් වෙන එකකට මාරු වෙන්න අමාරුයි. ඒ කියන්නේ මේ එක ලියුමක ලියන ඒ කොටස් වලින් මොනවද අපිට තව එකකට ගන්න තියෙන්නේ කියලා කියන්න අමාරුයි. නමුත් අපි මේ graph එකක් වගේ try කරුවොත් අපි එක graph එකක් ලියන්න ඉගෙන ගත්තොත් ඒකේ හැඩය කොහොම වුණත් වෙනස් වුණත් මේක bar graph එකක් වෙයිද line graph එකක් වෙයිද එහෙම නැත්නම් double bar graph එකක් වෙයිද සමහරට pie chart එකක් වෙයිද මේ කොයි එක වුණත් මේ හැම එකේම පොදු කොටස් ටිකක් තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ අර්ථයෙන් ගත්තොත් මම හිතන්නේ it is advisable to pick the graph question. But that is your personal thought. Yeah, of course. It's up to you to select. Students are free to select, but that is our opinion. Yes, Learning both is really beneficial because now you have to do your A levels and you are not limiting English only for your O level to get a pass. අපේ අභිමතාර්ථය ළමයිව මේ ලෙවල් එකෙන් පාස් කරනවා වුණත් මෙතනින් එහාට දරුවට මේක ප්‍රයෝජනවත් වෙනවානේ A levels හරි or when you enter the world of work වැඩ ලෝකෙට ගියාම දරුවනේ මේවා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ රිපෝට්ස් ලියන්න ගියාම ඒ වගේ දේවල් ඒ කියන්නේ තනුජා මිස් නොකිය කියන්නේ දැන් මේ ගුරුවරු දෙන්නගේ අයිඩියා එක තමයි ස්මාර්ට් අප්‍රෝච් එකක් තමයි දෙන්නේ කොහොම හරි ලකුණු වැඩි කරගන්න. ඔව් ඒ කියන්නේ අපේ පරමාර්ථයත් ඒකනේ දරුවන්ට O level මේවා කරන්න. නමුත් පොඩ්ඩක් long term හිතුවොත් ඒ කියන්නේ දැනට ඔයාලට හිතෙනවා නම් මම ලෙටර් එක attempt කරනවා ඒක හොඳයි එහෙම නැත්නම් මම bar graph හරි මම graphs attempt කරන එක හොඳයි කියලා that's okay. නමුත් long run එකේ මේ අපි කියලා දෙන හැම දෙයක්ම ඉගෙන ගන්න. මොකද A levels වලදී අනිවාර්යයෙන් මේක තව පොඩ්ඩක් advance වෙලා එනවා. ඊට පස්සේ දැන් ඔයාලා යුනිවර්සිටි යනවා නම් එහෙම නැත්නම් වැඩ ලෝකයට ගියාම එතනක් තියෙනවානේ report writing. And a kind reminder, even after ordinary level you can watch our program from the YouTube එකකින් ජාතික පාසල YouTube නාලිකාවෙන් ඔයගොල්ලන්ට පුළුවන් නරඹන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ සාමාන්‍ය පෙළ ඉවර වෙලත් මේ වගේ ලෙටර් එකක් ලියන්නේ කොහොමද කියලා වාසුකී මිස්ගේ ටිකක් ඇඩ්වාන්ස් පේපර්ස් ටිකක් බලලා ඉගෙන ගන්න පුළුවන්. තනුජා මිස්ගේ ඇඩ්වයිස් එකත් ඇත්තටම මේ ප්‍රයෝජනවත් long term. If you are in the short term, graph is okay. Right, okay. Shall we read this? Okay. The following bar graph shows the leisure time activities that the boys and the girls of a grade 11 class like to engage in. Write a description of it. Use about 100 words. The following words will help you. Right. So it's a bar graph. It's a bar graph, but it's a double bar graph. Oh my goodness. වාසුකී මිස් කොහොම හරි බලන්නේ කොහොම හරි චැලෙන්ජ් එකක් මෙතනින් දෙන්නේ කොහොමද කියලා. ඒක ගත්ත එක පරමාර්ථයක් තමයි ටෙරන්ස් ඔය ඩබල් බාර් ග්‍රාෆ් එක දීලා තියෙනවා දුවේ පුතේ grade 7 work book එකේ. එහෙනම් ඉතින් අපිට මොකක් කියන්නත් බෑනේ දැන් වාසුකී මිස්ට. ඒ නිසා දැන් තාම O level paper එකට ඉන්සර්ට් වෙලා තිබුණාද නැද්ද කියන එක මට පොඩ්ඩක් අමතකයි. අලුතෙන්ම දෙයක් ඒ කියන එක එක අවුරුද්දක තිබුණා.
එතකොට දැන් සාමාන්‍ය රටාවෙන් පොඩ්ඩක් වෙනස් වෙච්චාම ටෙරන්ස් අපේ දරුවෝ අම්මෝ හරි බයයි. දැන් මෙතන එකම දත්තයට girls and boys කියන දෙගොල්ලක් පෙන්නුම් කරලා තියෙනවා graph එකේ. නමුත් දුවේ පුතේ මේක අර වගේම තමයි. It goes as it is. එකම දේ අපිට තව පොඩි paragraph එකක් වැඩි වෙනවා. මේක ලස්සනට organize කරන්න ඕනේ. අපි organization එකටත් මේකේ ලකුණු දෙනවනේ නේද තනුජමෙන්ද? Content, language, organization. Yeah, so 3322. Mechanics of writing. ටෙරන්ස් mechanics of writing කියලා කියන්නේ ළමයින්ගේ legibly ලියනකොට ඒ කියන්නේ අපිට කියව ගන්න පුළුවන් exam එකට කියව ගන්න පුළුවන් විදිහට ලියවීමට. එතකොට capitalization පාවිච්චි කරනකොට full දුවේ පුතේ ඔයගොල්ලෝ full stops තියෙන එකට question marks ඒ කියන්නේ අපි punctuation marks තියෙනවටත් ලකුණු දෙකක් ලැබෙනවා. ඒ කියන්නේ ඒක easily achieve කරන්න පුළුවන්. අපි punctuation mark වෙනමත් කියලා දීලා තියෙනවා අපේ දුවදරුවන්ට. ඒ නිසා මේ ටික අපි පොඩ්ඩක් බලාගෙන යමු. So now these are the words given: highest, lowest, more than, less than, least, most, equal. ඔයගලන්ට උදව්වකුත් කරලා තියෙනවා. මේ තියෙන වචන පාවිච්චි කරන්න පුළුවන්. Right. So now the boys and girls are indicated with 2 colors in the graph. Gardening, watching movies, reading, drawing, listening to music. So those are the leisure time activities given. Right. Shall we go for the description? Okay. The above bar graph shows the leisure time activities that the boys and girls of grade 11 class like to engage in. Sajid, සෝය වාක්‍ය කොහෙන්ද අපි ගන්නෙ? ඇත්තටම මේ අර ටෙරන්ස් ඉස්සෙල්ලා ඇහුවනේ මේ මොන ප්‍රශ්නේද අපි වැඩිපුරම තෝරගන්න ඕන හොඳ කියන එක. අර අපේ තනුජා මිස් කිව්වා වගේ අර ලොං රන් එකේදී ඇත්තටම ලෙටර් එක ප්‍රයෝජනවත්. මෙතනදී අර ස්කෝර් කරන්න හරිම ලේසි කියලා කිව්වෙත් මෙන්න මේ නිසා අපි හරියටම බැලුවොත් ක්වෙස්චන් එකේම මේ ටික තියෙනවා සර්. ඒ ක්වෙස්චන් එකේම කොටසක් තමයි අපි මේ ආන්සර් එකේ කොටසක් විදිහට මුලින්ම අරගෙන තියෙන්නේ. ඉතින් ඒ වාසියත් අපේ දුවදරුවන්ට ගන්න පුළුවන් මේ ක්වෙස්චන් එක ඇටෙම්ප්ට් කරනවා නම්. අනිත් එක මාත් එක්ක මං හිතන්නේ ඔය තුන් දෙනාත් එකඟ වෙනවා ඇති ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක වැදගත් කියලා. පළවෙනි වාක්‍ය හරි වයිටල්. very important. ඒක ඇකියුරේට් නම් ඒක නිවැරදි නම් ඒකේ ස්පෙලිං ග්‍රැමර් නිවැරදි නම් අපිට හරි සැනසීමක් එනවා පේපර් එක බලනකොට. ඔයගොල්ලෝ පේපර්ස් මං හිතන්නේ අපේ වාසුකී මිස් එකම සජිත් සර් තනුජා මිස් පේපර් මාකින් යද්දි පළවෙනි අපි කියන පළවෙනි වාක්‍ය දෙක ලස්සනට ලියලා තියෙනකොට හිතට දැනෙන සැනසීම මේ දරුවා යමක් කරලා ඇති. දැන් ඒ පූර්ව මානසිකත්වයෙන් තමයි යන්නේ. ඉතින් ඒ පුතේතුයි මතක තියාගන්න අපේ ගුරුවරුන්ට ඒ සැනසෙල්ල ලබා දුන්නාම ඔයගොල්ලන්ට ලකුණු හම්බ වෙනවා ඉන් රිටර්න්. ටෙරන්ස් පුළුවන් නම් අද ප්‍රශ්නෙට යන්න දැන් වාසුකී මිස් කියප එක අපි ආයෙ පෙන්නමු. ප්‍රශ්නෙට. Then on the following bar graph shows the leisure time activities that the boys and girls of a grade 11 class like to engage. The following එක කපලා කපනස the given bar graph. එහෙම නැත්නම් following කපලා the above bar graph. ඔන්න පෑන තෝරගන්න ටිකක් වෙලා ගියා. හරි අපි ආපහු යමු. හරි. following කපමු. ඔන්න බාන මම මේ පෙන්වන්න හදන්නේ මේ දැන් වාසුකී මිසුයි සජිත් සර් කියපු දේ the above bar graph shows කියන්නේ උතන දැන් අපිට ලියන්න තියෙන්නේ above විතරයි. වෙනස් කරන්න තියෙන එක වචනයයි නේද? එතකොට ඒ වාක්‍යය එහෙමම ලිව්වා කියන්නේ දරුවනේ ඔයාලගේ කන්ටෙන්ට් එකට දැනටපත් ලකුණක් ඇවිල්ලා. නේද සර්? සහ අර නිවැරදි වාක්‍ය මුලින් ලියන එක. ඔව්. අනිවාර්යයෙන්ම. right okay. Okay. The vertical axis represents the number of boys and girls, while horizontal axis represents the leisure time activities, namely gardening, watching movies, reading, drawing, and listening to music. දැන් වාසුකී මිසෝක එක වාක්‍යයකට ගත්තට අපිට වාක්‍ය තුනක් ඉදිරි ලියන්නත් පුළුවන්. The vertical axis represents the number of boys, full stop. Boys and girls, full stop. ඊට පස්සේ horizontal axis represents the leisure time activities,
they are කියලා ඉතුරු ටික ලිව්වා නම් එතනත් වාක්‍ය තුනක් ඇවිල්ලා අපේ දරුවන්ට. කෙටි වාක්‍ය ලිවීමේ වාසිය මොකද්ද? ඒ කියන්නේ ග්‍රැමර් වරදින්නේ නැහැ නේ Mistakes දරුවට. අඩුයි. මිස්ටේක්ස් අඩුයි. එතකොට මේ ග්‍රැමර් වලට ලැන්ග්වේජ් වලට ලකුණු එහෙනම් ලකුණු හම්බෙනවා. අඩුවෙන් දෙයිනේ. නෑ ලකුණු අඩු වෙන්නේ නැහැ. හ්ම්. ඒ කියන්නේ ග්‍රැමර් හරියනේ ඉතින් කම්ප්ලෙක්ස් සෙන්ටෙන්සස් යූස් කරන්න පුළුවනි. ඒක ගොඩක් හොඳයි සමුගේ ලැන්ග්වේජ් එක හොඳයි කියලා පෙන්නන්න. නමුත් මේ සිම්පල් සෙන්ටෙන්සස් යූස් කරා කියලා ඒ කියන්නේ අපිට ඕනේ grammatically correct meaningful sentences. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න එක හරි වැදගත් වෙනවා මේ සාමාන්‍ය පෙළ විභාගයේ ෆ්ලුවන්සි එක නෙමේ ලැන්ග්වේජ් එකේ බලන්නේ. කියන්නේ ෆ්ලුවන්සි එක accuracy කියන්නේ නෙමෙයි ඔව්. accuracy ඕනේ. ඔව්. ඒ කියන්නේ complex sentences ඕනේ නැහැ කියලා මම මෙතන කියන්නේ. සාමාන්‍ය පෙළ විෂය ධාරාව හැදිලා තියෙන සිංහල විද්‍යාව ගණිතයත් එහෙමනේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීම. මම හිතන්නේ කාලයකට කලින් මේ විභාගයේ අරමුණුත් එක්ක මම කියවද්දි මම දැක්ක එදිනෙදා ජීවිතයට. ඒකට එදිනෙදා ජීවිතේ මේ වැඩක් කරගන්න අපිට අවශ්‍ය වෙන නොලෙජ් එක තමයි මේ පුතාලා දුවලා ඉගෙන ගන්න. හරි. අපි ඊටු ටිකක් බලමු. ඊටු ස්ලයිඩ් එකට යමු නේ. slide එකට. Okay. The highest number of boys likes to engage in watching movies, while the least number of boys likes to engage in drawing. දැන් ටෙරන්ස් ඔතන ගෑනු ළමයි සහ පිරිමි boys and girls ඒගොල්ලන් කැමති ප්‍රමාණ වෙන වෙනම තමයි graph එකේ තියෙන්නේ. ඒතර organisation විදිහ එක ගැන අපි කල්පනා කරොත් you can just write about the boys first in one paragraph, in one short paragraph, and then you can describe the girls, and then you can describe the boys and girls in comparatively. ඉතල සජිත් සර් පැහැදිලි කරලා දුන්නු ග්‍රැමර් ෆැක්ට් එක මෙතන තියෙනවා. එතන තියෙනවා. ආයි පොඩ්ඩක් ඒක මතක් කරලා දෙමු සර්. දැන් ඇයි number of boys likes S අකුර දාලා තියෙන්නේ present tense වල? ඔව් එතනදිත් සර් සංඛ්‍යාව කියන එකට තමයි අපි සබ්ජෙක්ට් එක විදිහට අරගෙන තියෙන්නේ boys කියලා plural තිබුණට number of කියලා කියනකොට අපි එතනදී singular අදහසක් තමයි ගන්නෙ. සංඛ්‍යාව කියනකොට. So that becomes a subject. Subject. Right. Okay. The highest number of girls likes to do reading in their leisure. The least number of girls likes to watch movies. The number of girls who likes to listen to music is more than the number of girls who likes drawing. ගෑනු ළමයි ගැනයි ඔය පැරග්‍රාෆ් එක. දැන් ඩබල් පැරග්‍රාෆ් එකක තියෙන ඇඩිෂනල් ටාස්ක් එක තමයි මේක පොඩක් කම්පෙයාර් කරන්න ඕනේ. ගෑනු ළමයි එක දත්තයක් අරගෙන ගෑනු ළමයි මෙහෙමයි පිරිමි ළමයි මෙච්චර කැමතියි. The number of boys who likes to listen to music is more than the number of girls who likes to listen to music. එතකොට listen to music කියන leisure activity එකට පැමති පිරිමි ළමයින් සංඛ්‍යාව වැඩි ගෑනු ළමයින්ට වඩා. The number of boys and girls who like drawing are equal in number. එතකොට drawing කරන්න කැමති තමන්ගේ leisure වලදී drawing කරන්න කැමති ගෑනු ළමයි පිරිමි ළමයි සංඛ්‍යාව equal සමානයි. Right. Okay, shall we go to the next slide? Okay. I think it's the last one we have to deal according to the above graph. So that is the end of the graph description, dear children. අපි දෙයක් පටන් ගත්තා නම් අනිත් එක තනියම වෙන මම හිතන්නේ මේක අපි graph එකක් ඉන්ටර්ප්‍රිට් කරන එක ටිකක් official document එකක් report එකක් මේ ලියන්නේ formal. ඒ නිසා අර ආරම්භයක් සහ අවසානයක් කියන එක තිබිය යුතුමයි organisation වලට ලකුණක් ගන්න. So according to the above graph, it seems that most of the boys like to engage entertaining leisure activities than girls. So that is the conclusion. වැඩිපුර පිරිමි ළමයි විනෝදාත්මක පැත්තට බර වෙලා ඉන්න කැමති. ඒ ඇක්ටිවිටීස් වල නිරත වෙන්න කැමති. දැන් සජිත් සර් මේ වගේ වාක්‍ය අපේ දරුවන්ට පාඩම් කරගන්න පුළුවන්. by heart. ඇත්තටම පාඩම් කරගෙන ඒක තමයි අපි ලේසි ඒක තමයි මේක ලේසි කියලා කිව්වේ අපි. අර ලෙටර් එකකදී එකකට අපි පුරුදු වුණාට තව එකකට එකෙන් ගන්න කොටසක් නැහැ වගේ පෙනුනට මේ වගේ graph එකක් අපි ලියන්න පුරුදු වුණාම මේකෙන් සර් graph එකේ හැඩය වෙනස් වුණත් එන වර්ගය වෙනස් වුණත් අපිට පොදු කොටස් ගොඩක් තියෙනවා මතක තියාගෙන පාඩම් කරගෙන ගිහිල්ලා වුණොත් අපේ දුවලා පුතලට ලියලා ලකුණු ගන්න පුළුවන් වෙන. Right. Okay, we are going to the next test. Test number 15. Read the passage and answer the question. This is where you come across a big paragraph, Tanuja, right? So compared to the part 1, part yes. 2 is a bit lengthier. No? Bit lengthier.
and most of the time a whole paper, Page. whole page is allocated to this paragraph. දැන් මේක දැක්ක ගමනුත් තනුජමිස් බය වෙනවා මේ සම්පූර්ණ පිටුවක්ම මේ පැරග්‍රාෆ් එකට යොමු කරලා තියෙන හින්දා. ඒ වුණාට සර් මතකද ගිය සැරේ සිලබස් එකේ කොච්චර ලොකුද මේ passages නේද? Compared to that this is somewhat smaller we should say. Yeah. ඔව් ඒකත් අපි දකිනවා අපි ඒක මේ වෙලාවෙත් මතක් කරනවා මේ කියන්නේ දැන් පුතාලා කියන්නේ දුන්නට දැන් සාමාන්‍ය ළමයිට ලේසි ඇත්තටම. ලේසි. ඉතින් මේ ප්‍රශ්න ටිකක් සරල කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට නිවැරදි උත්තර ලියන්න තමයි තියෙන්නේ. Shall we start? Okay. It's about the dream. Story එකක් තියෙන්නේ. මම කැමති අපි සජිත් සර් පොඩ්ඩක් මේ පැරග්‍රාෆ් දෙක කියවන්න කියමු මම describe කරන්න. හොඳයි කියමු. There was once a merchant who lived in Baghdad. He had a lot of money, but he was careless with it. And over time he lost it. He became very poor. Okay. There was once a merchant. Merchant කෙනෙක් කියන්නේ දුවේ පුතේ වෙළඳාම යන කෙනෙක් who lived in Baghdad. He had a lot of money, but he was careless with it, and over time he lost it. එයාට සල්ලි ගොඩක් තිබුණා. හැබැයි කාලයත් එක්ක එයාගේ තිබිච්ච අර පරිස්සමක් නැතිකම නිසා සල්ලි ටික ඉවර වුණා. He became very poor. One night, as he lay in bed with a heavy heart, a man came to him in a dream and said, "Your fortune is in Cairo. Go and find it there." Okay. Before that, we have only 15 minutes, but we like to listen to stories. අපිට කතන්දර අහන්න නම් හරි ආසයි. අපි ඉක්මනින් මේ කතාව කියමු. එක දවසක් රෑ නිදාගෙන ඉන්නකොට බොහොම දුකින් බර වෙච්ච හදවතින් කියනවා අපේ ඩ්‍රීම් එකෙන් කෙනෙක් මෙයාට කියනවා ඔයාගේ ෆෝචූන් එක වාසනාව තියෙන කයිරෝ වල go and find it ගිහින් හොයාගන්න. Okay. The next morning, when he woke up, he remembered his dream. What should he do? He decided to set out on his long journey. After many weeks on the road, he came at last to Cairo. It was night time. He could not afford a place to sleep, so he lay down in the courtyard of a mosque and soon fell asleep. අපි සමස්තාර්ථය ඉක්මනට ඔව් ගමු. මෙයා දැන් යනවා කයිරෝ වලට ගිහිල්ලා සෑහෙන සති ගාණක් ගියා. නමුත් කයිරෝ වලට ගියාට හොඳ තැනක නවාතැන් ගන්න ඇෆෝඩ් කරන්න සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා නිදා ගන්නවා මොස්ක් එකේ මිදුලේ. Okay. As he was sleeping, some robbers broke into a house next to the mosque. The people in the house cried for help, but by the time police arrived, the robbers had gone. The police found the merchant from Baghdad in the courtyard of the mosque and put him in prison. Okay. එහෙම නිදාගෙන ඉන්නකොට අල්ලපු ගෙදර මංකොල්ල කෑමක් සිද්ධ වුණා. නමුත් හොරු ටික පලා ගියා පොලිසිය එනකොට මේ මිනිහයා නිදාගෙන හිටියා. මෙයා වරන් ගිහින් හිරේ දැම්මා. Okay. 3 days later, the chief of police told his men to bring the stranger to him. "Where do you come from?" asked the chief. "From Baghdad." "And why have you come to Cairo?" "A man appeared to me in a dream, saying, 'Your fortune is in Cairo. Go and find it there.' But when I came here in Cairo, my fortune was to be put in prison." ප්‍රිසන් එකට දැම්මට පස්සේ පොලිසිය ප්‍රධානියා ගෙන්නලා ඇහුවා මොනවාද මේ කයිරෝ වල කරන්නේ බැග්ඩඩ් මිනිස්සේ. එතකොට කියනවා මම හීනෙන් දැක්ක මගේ වාසනාව තියෙන කයිරෝ වල මම ආවා. නමුත් අන්තිමේදී මගේ වාසනාව උනේ හිරේ ඉන්න. When he heard this, the chief of police burst out laughing. "Must tell you that I too have heard a voice in my sleep, not just once, but 3 times. It said, 'Go to Baghdad, and in a street with palm trees on both sides you will find a certain house with a courtyard of grey marble. At the end of the garden there is a fountain of white marble. Under the fountain a great sum of money is buried.' Did I go? Of course not. But you fool,
have come all the way to Cairo just because you had a silly dream. පොලිසි ප්‍රධානියත් කියනවා මට එක පාරක් නෙවෙයි තුන් පාරක්ම හීනෙන් මට මෙහෙම කිව්වා බැග්ඩෑඩ් වලට යන්න කියනවා යාට. මෙන්න පාම් ගස් වලින් හෙවන වෙච්චි පාරක තියෙනවා එක්තරා ගයක්. ඒකේ තියෙනවා ෆවුන්ටන් එකක්. අපි වතුර මලක් කියලා කියමු. ඒකේ යට හාරහන්න එතන තියෙනවා ට්‍රෙෂර් එකක්. ඉතින් මට තුන් පාරක් කිව්වා මම ගියාද? නමුත් ඔබ මෝඩෙක් වගේ දුර ගෙවාගෙන මෙහෙ ආවා කියලා කියනවා. Then chief of police gave the merchant some money. Here, he said, take this, it will help you to go back to your own country. The merchant realized at once that the house and the garden that the chief of police described were his own. He took the money and set off quickly on his journey home. පොලිස් ප්‍රධානියා දෙනවා මෙයාට සල්ලි ටිකක් දීලා කියනවා ගෙදර යන්න. මේ වගේ මෝඩ වැඩ කරන්න එපා. අනේ අර මිනිස්සයා සල්ලි ටිකක් අරන් ගෙදර එනවා. සහ හැබැයි එයාට තේරුම් ගන්නවා අර පොලිස් ප්‍රධානියාට හීනෙන් යමක් කිව්වා කියලා තැනක් ගැන කිව්වනේ. ඒ තැන මගේ ගෙදර නේද කියලා මේ මිනිස්සයා තේරුම් ගන්නවා. As soon as he reached his house, he went into the garden. He dug under the fountain and found the treasure described by the chief of police. He was rich once again. ගෙදර ඇවිල්ලා ෆවුන්ටන් එක යට හාරලා බලපුවාම ට්‍රෙෂර් එක තිබුණේ එතන. හරි නේද කියපු දේ? හීනෙන් කියපු දේ. Right, okay. Now we are going to the questions. Number 1. Why did the merchant leave Baghdad? ඇයි මෙයා බැග්ඩෑඩ් අතහැරලා ගියේ? මොකටද? To find his fortune. Number 2. Why did he sleep in the country yard of a mosque? As he could not afford a place to sleep. නිදා ගන්න තැනක් මිලදී ගන්න තරම් සල්ලි තිබුණේ නැහැ. Number 3. What happened while he was asleep? නිදාගෙන ඉන්න අතරේ මොකද උනේ? Some robbers broke into a house next to the mosque. Number 4. What did the merchant find when he got home? ගෙදර ගියාම මොනවද යට හම්බ උනේ? The treasure. Okay. And what do the තනුජා මිස් following? මේ ප්‍රශ්නේ ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක්. WH questions වලට වඩා වෙනස්. ඔව්. මෙතනදී අපි අර ගොඩක් වෙලාවට දරුවනේ pronouns ඒ කියන්නේ he කියන්නේ මේ paragraph එකේ මොනවද mean වෙන්නේ කාටද? ඔව්. එතකොට it වගේ එකක් එන්න පුළුවන්, she වෙන්න පුළුවන්, they වෙන්න පුළුවන්. එතකොට carefully කියවලා බලන්න කා ගැනද මේ කියන්නේ. ඒතර he කියන්නේ අපි දන්නවා පුරුෂ ලිංගය සහ ඒතර ඒ වගේ පොඩ්ඩක් carefully කියවලා බලලා අපි උත්තරේ ලියන්නට ඕනේ. නමක් නම් එහෙමයි ඒ වගේ පොඩ්ඩක් කියවන්නට ඕනේ. third paragraph එකේ he බැලුවොත් ඔයගලන් දරුවේ පුතේ ඔයාලට පුළුවන් ආපහු ගිහලා බලන්න. That is referred to the merchant. He in paragraph 8 referred to the chief of police. Right. ඊළඟට වාසුකී මිස් මට හිතුණා මෙන්න මේකෙත් උත්තර දෙක බලලා මම උත්තර දෙක කියන්න ඉක්මනට. Right. careless මොකද අපිට විනාඩි 6ක් වගේ තියෙන හින්දා not careful, able to pay for, afford. ඊළඟට තියෙන්නේ වාසුකී මිස් write one of the following use about 200 words. මේ essay එකට තමයි යන්නේ. අපි පොඩ්ඩක් මාතෘකා ටික බලලා මට හිතුණා dialogue එක පොඩ්ඩක් introduce කරන එක හොඳයි කියලා. හොඳයි. මේක ඉක්මනට essay එකක් දුවේ පුතේ proud to be a Sri Lankan. ශ්‍රී ලාංකිකයෙක් වීම ආඩම්බරයක්. That is the title. පුතේ දුවේ include කරන්න ඕනේ මොනවද කරුණු කීපයක් දීලා තියෙනවා. You have given the guidelines, so you have to arrange your essay according to the guidelines given. Content වලට ලකුණු හම්බ වෙන්නේ මේ guidelines include කරලා තිබුණොත් තමයි. Right. අපි යමුද ඊළඟ මාතෘකාවට? right. අපිට මේ මාතෘකාවේ තව මේ කොටස් මාතෘකාවේ තව කොටස් දෙකක් ටිකක් තියෙන්නේ. ඔයගොල්ලන්ට මම කියවන්නම්. The gifts we enjoy from mother nature, geographic and natural මේ මාතෘකාව නේද? ඔව්. religions to pave the path to a good life මේක තවත් මාතෘකාවක්. ඒ කියන්නේ ආගම ගැන මාතෘකාවක්. Right. ඊළඟට An article to your school magazine on the following topic. පළවෙනි එක essay එකක්, දෙවෙනි එක article එකක්. How should we manage our time? value of time. Timely
title, topic. Topic, yes. Value of time, engaging in useful activities during leisure, ඔය විදිහට use of yes, useful activities during leisure. working according to a timetable, Mm. and the benefits in managing the time. ඔය කරුණු හතර තමයි ආටිකල් එකේ ලියන්න ඕනේ. අපි යමු ඊළඟ මාතෘකාවට සර්. A speech you would make at the assembly on internet, a boon or a bad. Third title එක දුවේ පුතේ speech එකක් ලියන්න ඕනේ. What is internet? Benefits we get using the internet, and Next why one, yes. why it is said to be harmful, and how to make it a good resource. ඒක හොඳ රිසෝස් එකක් බවට පත් මොකද කරගන්න ටයිටල් එකේ තියෙන a boon or a ban හොඳද නරකද internet. Right. Last one. Complete the dialogue between Jason and Kavisha. Jason is a Malaysian boy who has just arrived Sri Lanka, just visited Sri Lanka, and they are still on the way from the airport to Kavisha's home. අන්න සර්ගේ ඩයලොග් එක. ඔන්න ඩයලොග් ඔතන එක මම අපි යමක් කියන්න ඕනේ සර්. මම හිතන්නේ දරුවනේ දැන් ඔතන 16 වෙනි ප්‍රශ්නෙට සර් ප්‍රශ්න හතරක් හම්බෙනවා. එක එකක් තමයි ඩයලොග්. එහෙම නැත්නම් ක්‍රියේටිව් රයිටින් එකක් Story කියනවා. එකක්. ඔව් මේ ඩයලොග් එකේ අපිට කන්ටෙන්ට් එකක් හම්බෙන්නේ නැහැ. එතකොට වාසිදායකයි මේක ඔයාලා ලියනවා නම් අනිත් ඒවා අටෙම්ප් කරන එක හොඳයි. වාසිදායකයි මොකද කන්ටෙන්ට් එකක් හම්බෙන්නේ නැහැ. ළමයාගේ ක්‍රියේටිවිටි ක්‍රියේටිවිටි ඕන පැත්තකට හරවගෙන ගිය හැකි. ඔව් ඔව් ඒ නිසා. සහ අර යා කියන එකත් අටරන්ස් එකකුත් සෙන්ටෙන්ස් එකක් වෙනවා එතනදී. දැන් අතන නම් කම්ප්ලීට්ලි ග්‍රැමටිකලි කරෙක්ට් සෙන්ටෙන්සස් ඕනනේ. මෙතනදී යා නෝ ඒ වගේ එකකුත් හරි. අපි එහෙනම් තනුජ මිස් අපිට වෙලා විනාඩියක් දෙකක් තියෙන ඉඳ ඉක්මනින් මේක කියවගෙන යමු. අපි දුවල පුතාලාට පස්සේ පුළුවන් වෙයි මේක සාකච්ඡා කරන්න. සජිත් සර් එක කොටසක් කියන්න මම මුල් කොටස කියන්න. Welcome to Sri Lanka, Jason. It seems you feel bit tired. Thanks, Kavisha. The journey was somewhat tiresome, but the sceneries made my mind pleasant. Okay. That's Sri Lanka, my own country. You'll be amazed by seeing the scenic beauty of this paradise. Really? Where do you hope to visit with me? Do you have any plans? Yes. What do you prefer most? Do you like to see the historical places in Sri Lanka or the places that have scenic natural beauty? I love to see all the attractions in your paradise if the time permits. Okay. How long do you hope to stay here, Jason? Exactly 1 month. Wow, it's wonderful. We have 1 month of school vacation in this December. We can travel around the country. Sure, I'd love to play with you because I know that you've some traditional games too. Okay. Okay, Jason, let's enjoy the vacation. Jason, and also I have to enjoy your delicious and spicy food items too. Don't worry, my friend. My mom has prepared a traditional lunch specially for you today. I am quite sure she is waiting for us at home. Really? Oh, let's hurry up. I feel too hungry. How long will it take to reach your home, Kavisha? Within nearly 1 hour, we will be at our doorstep. Wonderful. I am waiting to see your beautiful river and feel its cool water. You are amazing, Jason. There you are. Thanks. Right. ඔන්න අපි ඩයලොග් එකකුත් දුන්නා එසේ එකකුත් කරා එසේ මාතෘකා ටික නම් ගොඩාක් කන්ටෙම්පරරි ඒක ගොඩාක් ගැළපෙන මාතෘකා ටික බොහොම පරිස්සමෙන් තෝරගෙන තිබුණා වාසුකී මිස් ඒ ටික එන්න බොහෝ දුරට අවස්ථාව තියෙනවා. ඉතින් වාසුකී මිස් ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් මේ මහන්සිය ව්‍යායාමය කරලා මේ පේපර් එක හැදුවට. ඉතින් තනුජ මිස් ගොඩක් ස්තුතියි උපදෙස් වලට ඒත් එක්කම සජිත් සර් ස්තුතියි අද ජාතික රූපවාහිනියට ඇවිල්ලා මේ වැඩසටහන සාර්ථක කරගන්න හොර දුන්නට. ඉතින් දුවේ පුතේ අපි ඔන්න සෙකන්ඩ් පේපර් එක සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කළා. ඉතින් අපි ලබන සතියේත් බලාපොරොත්තු වෙනවා මේ වගේම ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් අරගෙන ඔයගොල්ලන්ගේ ආලින්දයට එන්න.